ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝවග්ග බුදු පියා දෙසුබන අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩිවාං අද බන අසන්නට දෙවියොත් වඩිවාං අද බන අසන්නට බුදු සරණ වේවා සාන්දහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු 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 සද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අදත් මේ පින්වත් හැම දෙනාම සූදානම් වන්නේ අවබෝධයට මඟ පෙන්වීමේ තවත් වටිනා දේශනාවක් සමග සම්බන්ධ වීමටයි. අපි පසුගිය දේශනා ගණනාවක් පිළිබඳව අපේ අවධානය යොමු කරලා බැලුවොත්
උදාහරණයක් හැටියට පසුගිය දුරුතු මාසයේ දේශනාවන් පිළිබඳවත් ඒ වගේම අවබෝධයට මඟ පෙන්වීමේ දේශනා අංක 6 අපි අවසානයට කළා. ඒ දේශනා පිළිබඳවත් සොයලා බලනකොට අපි ඒ වගේ ඉගෙනගත්තු වටිනා වූ කරුණු කාරණා සාරාංශගත කර ගැනීමේදී අපි ළඟා වෙන කරුණක් තිබෙනවා. අද මා කල්පනා කළා ආනේ කරුණ සමග තවත් ඉදිරියට විවිධ පැහැදිලි කිරීම් කරගනිමින් තව ටිකක් ගැඹුරට අධ්‍යයනයක යෙදෙන ආකාරය ගැන කියා දෙන්න. පින්වතුනි, ඔබට මතකයි දුරුතු පොහොය දින අපි ශ්‍රවණය කරන ලද ධර්ම දේශනා 3ක් තුල අපි පෙන්වලා දුන්නා මේ ලෝකය අවබෝධයෙන් පරිශීලනය කරන්නට නොහැකි අය හැටියට හැමදාමත් අනවබෝධයෙන් පරිශීලනය කරන්නට අකමැති වූ පිරිසක් හැටියට මේ ලෝකේ පරිශීලනය කිරීම පිණිස අපි සූදානම් විය යුතු පිළිවෙත වන්නේ ලෝකයේ අවබෝධ වන පිළිවෙලට ලෝකයේත් එක්ක කටයුතු කිරීම. එහිදී ඒ විස්තරය මම හිතන්නේ ඒ දේශනා අතර තුන්වෙනි ධර්ම දේශනාව. පොහෝ දින ධර්ම දේශනා අතර තුන්වෙනි ධර්ම දේශනාව. ඔබට මා යෝජනා කරනවා වඩාත් සුදුසුයි ඒ දේශනාව තව කිහිප වතාවක්වත් නරඹලා ඒ අවධානය තුලින් යම් අවබෝධයක් ලබා ගනිමින් මේ දේශනාවත් එක්ක සම්බන්ධ වුවහොත් ඔබට තවත් ප්‍රායෝගිකව මා මේ කියන කරුණේ වටිනාකම පැහැදිලි කරගන්න පුළුවන්. පින්වතුනි, මේ දේශනාවලදී මා පෙන්වා දෙනවා මේ වගේ අදහසක්. ඒ තමයි මේ ලෝකය අවබෝධ කරන ප්‍රතිපදාව. ලෝකය අවබෝධ වෙන පිළිවෙලට කටයුතු කරන්න ඕන ප්‍රතිපදාව ඔබට කියලා දීලා වැඩක් නැහැ කියලා කියනවා එකේ. ඔබට කියලා දුන්නාම වෙන දේත් කියලා දෙනවා. මොකද්ද? ඔබට ඒක කියලා දෙනකොට කියලා දුන්නාම ඔබ ඒක අසා ගනීවි. ඔබ ඒක පාඩම් කරගනීවි. ඔබ ඒක මතක තියාගනීවි. ඔබ එය වචනයෙන් පුරුදු කරමින් පුහුණු කරමින් අන් අය සමග ඒ ගැන කතා බස් කරાવી. එහෙත් ඔබ ඒ කරුණ මොන කරුණද මේ? අවබෝධයට අර අවශ්‍ය පරිදි ලෝක අවබෝධයට අවශ්‍ය කරන ප්‍රතිපදාව කියන එක. එහි අවබෝධයට කටයුතු නොකරනු ඇත කියලා දුන්නා. ඔබ එහි අවබෝධයට කටයුතු කරන එකක් නැහැ. ඒ නිසා ඔබට මේක කියලා දීලා වැඩක් නැහැ කියලා මම ඒ විදිහේ ඒ වචන වලින්ම ප්‍රකාශයක් කළා. ඒ නිසා මා එහිදී කීවා ඔබ යන්න ගිහිල්ලා ඔබේ සිහිය අවදි කරලා යවන්න.
ඔබේ සිහිය නැගිට්ටවාගෙන සිහිය අවදි කරගෙන ඒ සිහියට එන්න කියන්න මට මේක කියලා දෙන්න. අපි ප්‍රකාශනයක් හැටියට ඒක කියලා දුන්න තමයි. එහි ගැඹුරකට යන්නත් ඕනෙකම තියෙනවා. ඉතින් දැන් ගැඹුර ගැන කියලා දෙන්නේ කාටද? සිහියට. දැන් ඊළඟට ගැඹුර කියලා දෙන්නට වැඩක් නැහැ එහෙනම්. මොකද තාම සිහිය නෙවෙයි ඉන්නේ අපිමයි. අද මේ දේශනාව අහන්න ඉන්නෙත් ගැඹුරු සිහිය දියුණු සිහිය නෙවෙයි. අද ඉන්නෙත් අපිමයි. ඒ කියන්නේ අද ඉන්නෙත් දියුණු සිහියක් නැති සාමාන්‍ය එදිනෙදා ජීවිතේ අමාරුවෙන් පවත්වාගෙන යන බොහෝ දේ කලාට මතක නැති මතක තියාගන්න ඕනා කියලා කටයුතු කරන ගොඩක් කරුණු අමතක වෙන සිහි කල්පනාව මදි අපිම තමයි ඉන්නේ. ඒ නිසා අද අපි ලෝක අවබෝධය පිළිබඳව ගැඹුරට කතාකවස් කරොත් ඒ අවබෝධ කරන තැනට ගෙනියන්න කෙනෙක් නැහැ. කවුද ඒක අවබෝධ කරන තැනට අරගෙන යන්නේ? දියුණු කරන ලද ප්‍රගුණ කරන ලද බලවත් වූ සිහිය තමයි කරන් යන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් තවම අපි සූදානම් වෙන්නේ නැහැ ඒ ගැඹුරු අවබෝධය විස්තරාත්මකව සාකච්ඡා කරන්නට. ඒ නිසා මෙහි වඩාත් සුදුසු වෙන දේශනාව වන්නේ කුමක්ද කියන කාරණාව හඳුනාගෙන අපි දේශනාවට ප්‍රවේශ වෙන්න ඕනේ. දැන් අපේ අවධානයට යොමු වෙච්ච කරුණක් තියෙනවා. ඒ තමයි සිහිය දියුණු කරගෙන අරන් එන්න ඕනේ යම් තැනකට. එක කරුණක් අපිට පැහැදිලි වුණා. ඒ මොකද්ද? දියුණු සිහියක අවශ්‍යතාවයක් තිබෙන බව. එහෙමනම් ඒ කරුණ හිතේ තියාගෙන අපි මේ දේශනාවට ප්‍රවේශ වෙන්න උත්සාහ කරනවා. මා ඔබට සඳහන් කළා අවබෝධයට මඟ පෙන්වීම අංක 6 දේශනාව ගැන සලකන විටදී ඒ දේශනාවේ සඳහනක් කළා මේ සිතට සලකන නිවැරදි ක්‍රමය පිළිබඳව. ඔබට මතක ඇති සිතට සලකන්න හොඳම ක්‍රමය තමයි අපි කිව්වා සිත ඉල්ලන දේවල් දෙන එක නෙවෙයි කියලා. අපි සාමාන්‍ය මිනිස්සෙකුට සලකනවා කියන්නේ එයාට ඕනේ කරන දේවල් ළඟට කරලා ලං කරලා දෙන එකටනේ සලකනවා කියන්නේ. නමුත් ඒ අදහසින් මේ සිතට සලකනවා කියලා සලකන්නේ නෑ අපි. සිතට සලකන හොඳම ක්‍රමය අපි දේශනා කරා සිත ගැන සැලකිල්ලෙන් ඉන්න එක කියලා. ඒ පිළිබඳ අමතක අය මොකද කරන්න ඕනේ? නැවත ඒ දේශනාවත් ශ්‍රවණය කරලා මෙතෙන්ට එන්න ඕනේ. එතකොට පොහෝ දින දේශනා විශේෂයෙන් දෙවෙනි තුන්වෙනි දේශනා ඊළඟට අවබෝධයට මඟ පෙන්වීම අංක 6 කියන දේශනා මේ දේශනා තුනත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ මේ දේශනාව අපේ අද මේ අලුත් දේශනාව. ඒ කියන්නේ මා මුලින් සඳහන් කළා. ඒ නිසා මේ දේශනා නොඇසූ කෙනෙක් ඇත්නම් ඒ වගේම ඒවා අමතක වුණ කෙනෙක් ඇත්නම් ඒවා නැවත පරිශීලනය කරමින් මේ දේශනාවත් එක්ක ඒකාත්මික වීම වඩාත්ම උචිතයි. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් බ්‍රාහමණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඇසට මේ කනට මේ නාසයට මේ දිවට මේ කයට මොනවටද ඇසට කනට නාසයට දිවට කයට තියෙන පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහමණය මේ ඇසට කනට නාසයට දිවට සහ මේ කයට නැත්තම් ශරීරයට තියෙන පිළිසරණ තමයි සිත. අපි මේක හිමින් තේරුම් ගමු.
බලන්න එක කොච්චර ඇත්තක්ද කියලා. දැන් ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ කොටස් ටික සිත නැතුව පවත්වන්න පුළුවන්ද බලන්න. මැරිච්ච මිනිස්සෙකුගේ කය එක්ක මේ කොටස් ටික පවත්වලා තියන්න පුළුවන්ද බලන්න. බෑ. දවසක් යද්දි දෙකක් යද්දි තුනක් යද්දි මේවා හැම එකකම ඕජස් ගලන්න ගන්නේ ඇයි? පිළිසරණ නැති වෙලා ඒවට. සිත මේ ඇසුරු කරගෙන පවතින තාක්කල් එයා ජීවතුන් අතර හිටියා කියලා නැපි කියන්නේ. සිත එතනින් අයින් වුණාට පස්සේ මැරුණා. මැරිලා දවසක් යනකොට දෙකක් යනකොට තුනක් යනකොට මේවා ඇහැට පිළිසරණක් නැති වෙලා ඇහැ තුලින් ඕජස් ගලන්න ගන්නවා. කනින් ඕජස් එනවා. නාසයෙන් ඕජස් ගලනවා. නේ? එතකොට දිව මේ මුළු කයම කුණු වෙන්න ගන්නවා. එකෙන් අපිට පැහැදිලි වෙනවා සිත මේවට පුදුම ආරක්ෂාවක් දීගෙන ඉඳලා තියෙනවා. නරක වෙන්න නොදී, විනාශ වෙන්න නොදී මේවා පවත්වාගෙන යෑමේදී සිතේ පිළිසරණෙන් තමයි මේවා පැවතිලා තියෙන්නේ එහෙනම්. බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ අපිට හොඳට සරලව මූලික වශයෙන් තේරුම් ගන්න පුළුවන් එහෙම. තව ගැඹුරට මේක පැහැදිලි කරගන්න පුළුවන්. අපි එතෙන්ට නොගිහින් දැන් ඇස කියන එකේ ගැඹුරු අර්ථයට ගිහිල්ලා කන කියන එකේ ගැඹුරු අර්ථයකට ගිහිල්ලා මේක පැහැදිලි කරගනිද්දිත් සිතේ පිළිසරණ තුල තමයි ඇස ක්‍රියාත්මක වෙන්නේ. සිතේ ක්‍රියාකාරීත්වය චිත්තයක ක්‍රියාකාරීත්වය නැති තැනක ඇස පනවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. සිතේ ක්‍රියාකාරීත්වයක් නැති තැනක කන පනව ගන්නේ නැහැ. පැනවීමක් කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒ ගැඹුරු අර්ථය තුළ. ඉතින් ඒවට ටිකෙන් ටික ප්‍රවේශ වෙමු අපි. ඒ ප්‍රවේශයටත් අපිට ඒ ගැඹුරු තැනකට යන්න ඒවා ඉගෙන ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න නම් අපිට දියුණු සිහිය අවශ්‍ය වෙනවා. ඒ නිසා එතනදිත් අපිට පැහැදිලි වෙනවා සිහියේ අවශ්‍යතාවය. ඊළඟට මේ බ්‍රාහ්මණයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා පින්වතුනි, ස්වාමීනි මට පැහැදිලි ඒක. මොකද්ද පැහැදිලි? මේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට නැත්තම් කයට තියෙන පිළිසරණ ඔබ වහන්සේ ප්‍රකාශ කළා සිතයි කියලා. ඒක මට ඊටාම පැහැදිලි. ස්වාමීනි මට දැන් ප්‍රශ්නයක් නැගෙනවා. මොකද්ද? ස්වාමීනි එතකොට මේ සිතට තියෙන පිළිසරණ මොකද්ද? අපි නම් කියයි ඉතින් ඇස කන නාසය දිව ශරීරය කියලා. ඇස කන නාසය දිව ශරීරයට සිත පිළිසරණක් වුණා නම් සිතට පිළිසරණ ඇස කන නාසය දිව ශරීරය තමයි කියයි. ඒ අපේ උත්තර. එයි මොකද අපි හිතට පිළිසරණ හොයන්නේ ඕවා ගෙන්නේ? ඇහෙන් පිළිසරණ හොයනවා රූප බල බලා. නේ? අපි දැකපු රූප බල බලා ආස කරන රූප බල බලා ඇසට හිතට පිළිසරණක් හොයන්නේ නැද්ද? හොයනව නේන්න. අපි දැකපු අහපු බලපු කවුරුත් පේන තෙක් මානයක නැත්නම් ඒ රූප පේන්නවත් නැත්නම් අපිට ලොකු අසරණකමක් වගේ දැනෙනවා. බලන්න මරණාසන්න මොහොතේදී එයාගේ ළඟට ආවේ නැත්නම් ඒ හුරු පුරුදු රූප ටික හුරු පුරුදු ශබ්ද ටික කනට ආවේ නැත්නම් මෙයා බය වෙනවා. මට මොකද වුනේ? කවුරුත් නැහැ පේන්න. මගේ කවුරුත් නැද්ද මට ළඟට? පිළිසරණ හොයලා තියෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ක්‍රමයට ගියාට කවදාවත් සිතට පිළිසරණක් ලැබෙන්නේ නැහැ. සිතට පිළිසරණ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සිහිය. දැන් අපි කාරණා කීපයක්ම කතා කරපු දේවල් ඇසුරු කරගෙන අපිට දැනුණ දේ තමයි සිහියම දියුණු කරගෙන එන්න වෙනවා.
අර පළවෙනි පොහෝ දින දේශනාවලදී අපිට කියපු ලෝක අවබෝධයට යන්න ඕන නම් අරන් එන්න කිව්වා දිනු කරගෙන සිහිය. ඊළඟට අපිට සිතට සලකන්න ඕන. මොකද්ද කිව්වේ? සිත ගැන සැලකිල්ලෙන් ඉන්න කිව්වා. ඒකටත් ඕන වෙනවා සිහිය. ඊළඟට සිතට තියෙන පිළිසරණ සිත අසරණ නොවෙන්න ඕන නම් අසරණ සිතකින් මැරෙන්න අකමැති නම් සිතට සරණක් දෙන්න වෙනවා. සිතට පිළිසරණක් ඕන වෙනවා. ඒ සිතට දෙන්න පුළුවන් හොඳම පිළිසරණ තියෙන්නේ සිහිය තුල. ඉතින් ඒ නිසා අපි මේ දේශනාව රැගෙන යන්න වෙනවා සිහිය පිළිබඳව කතා බස් කරන්න. සිහිය දියුණු කරන්නේ කෙසේද කියන තැනට යන්න වෙනවා. මොන සිහිය ගැනද මේ කතා කරන්නේ කියලා බලන්න වෙනවා. ඔය කියන අවශ්‍ය කරන සිහිය මොන සිහියද? දැන් ගුවන් යානයක් හදනවා. ඒ ගුවන් යානාවක් සකස් කරනකොට ඕකේ මොන තරම් එන්ජින් වල ක්‍රියාකාරීත්වය ඊළඟට ඒ ගුවන් යානයේ තියෙන විවිධ එලිවේටර්ස් වල විවිධ කොටස් වල තාක්ෂණික ක්‍රමවේදයේ පිළිබඳව ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමේදී හොඳ සිහි කල්පනාවකින් නොකළොත් ඉහළ ආකාශයේදී දෝෂ ඇති වෙලා විශාල හානියක් සිදුවීමේ හැකියාව තියෙනවද නැද්ද? එතකොට ඒගොල්ලෝ හොඳ සිහියකින් එක් කරන්න වෙනවද නැද්ද? නැවක් නිෂ්පාදනය කරනකොට නැවක් රිපෙයාර් කරනකොට ඒ වගේදී හොඳ සිහියකින් වැඩ කෙරුවේ නැත්තම් එහි දෝෂ ඇති වෙලා නැව මහ අතරමඟදී මහා සාගරයේ මැද්දේදී ගිලා බැහැලා විශාල හානියක් වෙන්න බැරිද? පුළුවන්. එතකොට හොඳ සිහියෙන් එක් කරන්න ඕනේ නැද්ද? ඊට පස්සේ අපි කමු ඔය ඔපරේෂන් තියටර්ස් වල භාවිතා කරන විවිධ උපකරණ තියෙනවා. ඒ ඔපරේෂන් තියටර්ස් වල විවිධ පාවිච්චි කරන ඉලෙක්ට්‍රිකල් කියන උපකරණ තියෙනවා. මේ උපකරණ වල විවිධ උපාංග නිෂ්පාදනය කරනවා. උදාහරණයක් ඇටියට අපි ට්‍රාන්ස්ෆෝමර්ස්, ICs මේ වගේ වර්ග නිෂ්පාදනය කරනවානේ. එතකොට ඒ උපකරණ වලට ඒ නිෂ්පාදනය කරන උපාංගයන්ගේ නිෂ්පාදනය තුල ඒ වැඩ කරන සේවකයෝ ඉතා හොඳ සිහියෙන් මේවා කරලා යුතුද නැද්ද? යම් වරදක් සිදු වුණොත් යම් දෝෂයක් සිදු වුණොත් අර ඔපරේෂන් තියටර්ස් වල සිහි නැති කරලා ඔපරේෂන් එකක් කරන වෙලාවේදී ඒ උපකරණයක දෝෂයක් ආවොත් අර ජීවිත විනාශ වෙලා මහා හානියක් වෙන්න පුළුවන්ද බැරිද? එහෙනම් මේ උපකරණ නිෂ්පාදනයේදී සහ විවිධ සම්බන්ධතාවයන් ඇති කිරීමේදී මේ වාගේ හොඳ සිහියකින් වැඩ කළ යුතු නොවේද? ඉතින් ඔය වගේ විශාල පරාසයක කටයුතු වලදී සිහියේ අවශ්‍යතාවය තිබෙනවා. එතකොට ඒ සිහියද මේ කලින් අපි ප්‍රකාශ කරපු සිහිය කියලා බලන්න. ඒ සිහිය තියෙන ඔක්කොටම ගුවන් යානා තාක්ෂණයක වැඩ කරන කට්ටියට ඒ සිහිය තියෙයි. හැබැයි මේ අපි කතා කරපු සිහිය මොන සිහියද? අපි මේ කතා කරන සිහිය ඒ සිහිය නෙවෙයි. ඒ සිහියෙන් විවිධ දේවල් කරන්න පුළුවන් වෙයි. හැබැයි අපි මේ කතා කරන ලද සිතට රැකවරණය දීමේදී අවශ්‍ය කරන සිහිය ඕක නෙවෙයි. ලෝකේ අවබෝධ කරන කටයුත්තට යවන්න පුළුවන් වෙන්නේ ওই සිහිය නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනා කරන සිහිය වෙන්නේ අන්නේ සුදුසු සිහිය. ඒකට තමයි අපි කියන්නේ සතිය කියලා. නැත්නම් දැන් අපිට මේ වෙනකොට සිහිය නැද්ද? ඒ කියන්නේ සිහිය නැතුව වැටලා ඉන්නේ නැද්ද අපි? නෑ එහෙම නෑ අපි මේ දිනදා වැඩ කටයුතු කරගන්න සිහිය.
උයන පිහින කටයුතු, මේ ගෙදර දොරේ කටයුතු, තව රැකී රක්ෂාවල කටයුතු, වාහන හැසිරවීම, ඒ වගේම විවිධ උපකරණ පරිහරණය කිරීම, මේ හැම දෙයක්ම අපි සිහියෙන් කරනවා. නේද? එතකොට ඒ සිහියට බැරි වෙලා තියෙනව නේද අද අපේ ජීවිතේ අවබෝධය කරා ගෙනියන්න. පැහැදිලිද කියන එක? එතකොට සිහියෙන් වැඩ කරනවා කියන එක තුල කෙනෙකුට වැරදි අදහසක් ඇති කරගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ වැඩ කරන්න සිහිය තියෙන්න ඕන. ඒ සිහිය මට හොඳට තියෙනවා. මට හැම දෙයක්ම බොහෝම හොඳ සිහියෙන් කරලා හොඳ නිවැරදිව කරන්න පුළුවන් කියන ඒ සිහිය වැදගත් නැත්තේ නෑ. හැබැයි ඒ සිහියට බෑ ලෝකේ අවබෝධය කරා ගෙනියන්න බෑ. ඒකට සමහර කොටස් පාඩම් කරගෙන මතක තියාගන්න පුළුවන් වේ ඒ සිහියට. හැබැයි ඒ සිහිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සිතට රැකවරණයක් දෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සතිය කියන එක. මොකද්ද සතිය කියන්නේ? එතකොට සතියයි සිහියයි අතර වෙනසක් තියෙනවද? ඔව්, අපි මේ සිහිය කියලා කියන්නේ සතියට කියපු සිංහල නම කියලා හිතාන ඉන්නේ. ඒ නිසා අපිට දැන් සතියට කියන්නේ අපි සිහිය කියලා. නමුත් බුදුරජාණන් සතිය කියලා බලාපොරොත්තු උනේ සිහිය නුවණ වීරිය ඇති අය පැවිදි ජීවිතයකට ඇවිල්ලා හෝ ගිහි ජීවිතයක් තුල ඉඳගෙන හෝ දියුණු කරලා උපයාගත යුතු දෙයක් හැටියට තමයි දේශනා කරේ සතිය. එතකොට සිහි නැති කෙනෙකුට වතුර ටිකක් ගහලා හරි මූණේ වතුර ටිකක් ගාලා හරි වතුර ටිකක් පොවලා හරි මොනවා හරි බෙහෙතක් දීලා හරි උපද්දව ගන්නා වූ දෙයට නෙමෙයි බුදුරජාණන් වහන්සේ සතිය කිව්වේ. පැහැදිලිද මං කියන එක? එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිහිය ගැන අපි කතා බස් කළ යුතුයි. ඒ සිහිය තමයි අපිට නැත්තේ. හරිද මං කියන එක? ඒ සිහිය තමයි අපිට නැත්තේ. හැබැයි අපිට ඕන කරන්නේ ඒ සිහිය. එතකොට ඒ සිහිය දියුණු නෑ අපිට. යම් තරමකින් ඇති. යම් තරමකින් මේ සිහියක් තියෙනවා. නමුත් අපිට ඒ සිහිය හොඳ දියුණු තැනකට ගේන්න බැරි වෙලා තියෙනවා. මේ සංසාරේ පුරා ඒ සිහිය දියුණු කරන වැඩපිළිවෙලට අපිට එන්න වෙලා නැහැ. උදාහරණයක් හැටියට අපිට ඒ සිහිය ගැන කතාබස් කරන තැනකවත් අපේ මේ සාමාන්‍ය සිහියවත් තියාගෙන ඉන්න බැරි වෙලා යනවා. එතකොට කොහෙද ඒක සිහිය දියුණු කරන්නේ? දැන් ඒ සිහිය උපද්දවන්න අපිට කතා කරන දේ තමයි ධර්මය. නේද? දැන් ධර්මය ඇහෙන තැනක ධර්මයේ කතා කරන තැනක අපිට අර සිහිය දියුණු වෙනවා වෙනුවට මේ අපේ තියෙන සිහියත් නැති වෙනවා. ඒක තමයි සාමාන්‍ය වෙන්නේ. දැන් අපි බලන්න ඕනේ එහෙනම් මම මේ හරි සරලව පින්වතුනි කතා කරන්නේ. ගැඹුරක් නැති හින්දා මේක අතහැරලා දාන්න එපා. මේක තමයි ගැඹුර. කතා කරුවට සරලව මේක තමයි ගැඹුර. එතකොට සරල බව දිරවන්නේ නැතුව කෙනෙක්, ඒ කියන්නේ සරල බව එයාට සමහර වෙලාවට මේ මදි පුංචිකමක් වගේ නිකන්. ඒ නිසා ගැඹුරු දේවල් නෑ, හාමුදුරුවෝ ගැඹුරට මොකක් කියන්නේ නෑ කියලා හිතාගෙන මේක අතහැරලා දාලා බලන්නකො ඔබට වෙන්නේ මොකද කියලා. මේ හෙමින් අපි කතා කරගෙන යන දේ
අදාළ තැනට එනකොට ඔබ මේකෙන් ගිලිහිලා තියෙයි. ඒ හින්දා ක්‍රමානුකූලව මේ අපි විකාශනයකට පත් කරගෙන යන මේ වැඩපිළිවෙල තුල ඔබේ මනසත් ඒ ක්‍රමානුකූලව විකසනයට හසු වෙන්න ඕන. ඒක හොඳට පැහැදිලි කරගන්න ප්‍රායෝගිකවම පැහැදිලි කරගන්න බව උත්සාහ කරන්න. ඒක අසූ දෙයක් නෙමෙයි ඔබේ ජීවිතය තුළ අත්දකින්න දෙයක් බවට පත් කරගන්න. දැන් අපි කතා කළේ සාමාන්‍ය සිහිය අපිට බණ අහනකොට නැති වෙලා යනවා. මොකද ඒ කියලා අහන්න එපා අපි. එතකොට සාමාන්‍ය වෙන්න ඕනේ ඒක නෙවෙයිනේ. බණ හෙන්න ධර්මය අවබෝධ කරන සිහියක් මතුවෙලා එන්න එපායි. ඒ වුණාට ඇත්තම කතාව මොකද්ද බොහෝ උපාසක පිරිසට තියෙන? බොහෝ උපාසක පිරිසට තියෙන ඇත්තම ප්‍රශ්නේ මොකද්ද? බණ අහනකොට හාමුදුරුවනේ පුදුම වැඩේ කියන්නේ අර තියෙන සිහියත් හීන් සැරේ නැති වෙලා ගිහිල්ලා නින්ද වගේ එනවා. මොකද ඒ හාමුදුරුවනේ එහෙම එකක් දැනෙනවා මොන කෙනෙකුට. එතකොට ඒක අපේ මේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ දැන්. මොකක් හරි ප්‍රශ්නයක් මේකේ තියෙනවා. එහෙම හිතෙන්න ඕනේ. හරි ආසාවෙන් බණ අහන්න යනවා. ධර්මය අවබෝධ කරන්න නම් බණ අහන්න ඕනේ. දැන් ලෝකේ අවබෝධ කරන්න බෑ බණ අහන්න නැතුව. හැබැයි බණ අහලම ලෝකේ අවබෝධ වෙන්නේ නැහැ කියලාත් අපි කතා කරලා තියෙනවා. බණ අහලා මොකද කරන්න ඕනේ? සිහියෙන් යුක්තව බණ අහලා වැඩි පටන් ගන්න ඕනේ. දැන් එතකොට මේ බණ අහන සිහිය මොන සිහිය වෙන්න ඕනද? අර අපි කතා කරපු බුද්ධ ශාසනික සිහිය. නැත්තම් සතිය. එතකොට ඒ සතිය උපද්දවන්න ඕනේ මේ සිහිය තුලින්. පැහැදිලිද කියන එක? සාමාන්‍යයෙන් බණහනයට වෙන දේ මම දැන් කිව්වා. මොකද්ද වෙන්නේ? ඔව් තියෙන සිහියත් තීන් සැරේ අපිව දාලා යනවා යන්න. සමහර අයට ඉන්න තැන ගැනත් සිහි නැහැ. ඔළුව කෙලින් කරගෙන ඉන්නත් සිහි නැහැ. නේ? සමහර අයගේ බෙල්ල කඩා වැටිලා සාක්කුවටම වැටිලා. අනිච්චේ දුක්ඛේ තේරිලාද කියලා හිතෙනවා. ඔය මොකවත් නෙවෙයි. සිහි නැහැ. එතකොට බණ අහන්නේ කවුද? දියුණු සිහියද? දියුණු සිහියත් නැහැ එතෙන්ට බණ අහන්න. අර හිටපු සිහිය, ඒ කියන්නේ හිටපු අපිත් නැහැ බණ අහන්න දැන්. අපි කිව්වේ අර නොදියුණු සිහියනේ. ඇහුවත් අමතක වෙන සිහිය. දැන් ඇහුවත් අමතක වෙන සිහියටවත් බණ ඇහෙන්නේ නැහැ. එයත් නිදි. එතකොට ඇහුවේ මොනවද කියලා ඇහුවොත් අවසාන කියනවා ෂෝක් බණ ටික කියලා. එහෙම නෙමෙයිද බලන්නකො වෙන්නේ. මේ පිළිවෙල නම් අරන් යන්න බෑ පින්වතුනි. මා මේ අවබෝධයට මඟ පෙන්වීමේ දේශනා ටික ඊට වඩා ගැඹුරකට ගෙනියන්න ඕන. ඒ හින්දා අපි අර දියුණු සිහිය අපිට ඉපදෙන්නේ නැත්තේ ඇයි කියලා හොයන්නම වෙනවා. ඔබ කැමති දෙයක හොයන්න. ඇයි අපේ මේ තියෙන සිහියත් හීනියට නැති වෙලා යන්නේ? දියුණු සිහියක් ඕන කරන අපිට මේ තියෙන සිහියත් නැතිවීම මොනතරම් අභාග්‍ය සම්පන්නද? මොනතරම් ප්‍රශ්නයක්ද? මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ අපි දැන්. එතකොට අපිට හොයලා බලන්න වෙනවා එහෙමනම් ඔය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතිය දියුණු කරන්න මොකද කරන්න ඕන? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සඳහා තියෙන ක්‍රමය තමයි තියෙන සිහිය පිහිටවන්න ඕන. තියෙන සිහිය පිහිටවන්න ඕන.
එතකොට ඒ සිහිය පිහිටවන්නේ ඕනේ මොන වගේද? දැන් අපි එහෙම ඇහුවට උත්තර දෙන්න කට්ටිය දන්නේ නැහැ. තියෙන සිහිය මොකේකවත් එහෙම පිහිටවලා නැහැ. ඒ නිසා අපේ තියෙන සිහිය නැති වෙලා යනවා. දවසින් දවස මොහොතින් මොහොත අවුරුද්දෙන් අවුරුද්ද තිබූ සිහියට මොකද වෙන්නේ? දුර්වල වෙලා යනවා. දැන් අපි වයසට යනකොට මොකද්ද දැනෙන්නේ අපිට? ඉස්සර තරම්ම හාමුදුරුවනේ දැන් නම් කල්පනා ශක්තිය නැහැ. ඉස්සර මට හරි මතක ශක්තියක් තිබුණා. ඉස්සර කියවන කරන දේවල් ඉගෙන ගන්න දේවල් හොඳට මතකයි. දැන් නම් මේ කියනවා මේ මතක නැහැ. මේ කරනවා මේ මතක නැහැ. මේ හොයන මේ ගන්න දේ තිබ්බ තැන මතක නැති කාලයක් එනවා. එකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද පින්වතුනි? දැන් අපි ධර්මයේ හැසිරීගෙන යනකොට සිහිය දියුණු වෙලා කියලාද තේරෙන්නේ? නේද? තිබ්බ සිහිය තිබ්බ එකත් නැති වෙලා කියලා තේරෙනවා. එහෙනම් මේ ධර්මයේ හැසිරීම හරි ප්‍රයෝජනවත් නේ? ධර්මයේ හැසිරීම කොහොමදත් ප්‍රයෝජනවත්, මේ ක්‍රමය හරියන්නේ නැහැ. මොකක් හරි මේකේ අවුලක් තියෙනවා. ඇයි අපි ඉස්සර හිටියට වඩා සිහියෙන් දියුණු වෙලා ඉන්න ඉපේ දැන්? දියුණු සිහියක ඉන්න ඉපේ අපි මේ වෙනකොට. ඉතින් අපිට වයසට යන්න මොහොතින් මොහොත මොකද්ද දැනෙලා තියෙන්නේ දැන්? මා මේ අවබෝධය ඔබට දෙනව නෙවෙයි. මට එහෙම කරන්න බෑ කියලා මං කලින් කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේලාත් දේශනා කරනවා නම් මහණෙනි මේක ඔබලා විසින්ම කළගත යුතුයි. තුම්හේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේලා කරන්නේත් ඔබටම මේක කරගන්න අවශ්‍ය මඟ පෙන්වා දෙන එකයි. ඉතින් ශ්‍රාවකයෝ වෙන අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපටත් මේ ගැන කතා බස් කරලා පුළුවන් ආකාරයකින් මඟ පෙන්වා දීමක් කරන්න පුළුවන්. ඒ නිසා මේ දේශනා තුල කරන්නේ අවබෝධයට අවශ්‍ය කරන මඟ පෙන්වා දීම. ඒකට මේ පෙන්වා දෙන මඟ ඔස්සේ අපි සිහිය දියුණු කරගන්න තියෙන්න ඕනේ මේ වෙනකොට එන. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මෙතන ඉඳලා ඒ නිවැරදි සිහිය දියුණු කරන්න මොකද කරන්න ඕනේ කියලා හොයලා බලන්න. ඒ නිවැරදි සිහියක් අපි ගාව දියුණු කරගන්න නම් මොකද කරන්න ඕනේ? දැන් අපි ගන්නවානේ මෙහෙම. අපි ගාව සල්ලි ගොඩක් තියෙනවා නම්. සල්ලි තව වැඩියෙන් රැස් කරන්න ඕන නම් මොකද කරන්න? ඒ තියෙන සල්ලි වියදම් කරන්න තහනම්. නේද? ඒ තියෙන සල්ලි වියදම් අනවශ්‍ය වියදම් වලට යොදවන්න නැතුව තව සල්ලි උපයන්න ඕන. එතකොට තමයි සල්ලි වැඩි වෙන්නේ. ඊට පස්සේ අපි ගාව මොනවා හරි බඩු බාහිර ආදී මොනවා හරි තියනවා කියමුකෝ. තව මේවා වැඩි කරගන්න ඕන නම් තියෙනව නාස්ති කරගන්න නැතුව ඉන්න ඕන. තව අලුතෙන් හොයා ගන්න ඕන. එහෙම එකක් නේ කරන්න ඕනේ. තියෙන දේ පාවිච්චි කරන්න ගියාම ඒ ටික අඩු වෙලා යනවා. විනාශ වෙලා යනවා. පැහැදිලිද කියන දේ? දැන් ඔන්න අපේ ගෙදර පිහිය තියෙනවා. පිහියෙන් ගස් වලට කොටන්න ගස් කපන්න පිහිය මොකද වෙන්නේ? මුවත් වෙනවා. ඒ එහෙම පිහියක් අපි අහලා නැහැ. සමහර අය කියනවා මුවත් වෙනවා කියලා කපන්න. අපි අහලා තියෙන පිහි නම් කපන්න මොට වෙන පිහි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිහිය වගේම තව එකක් සිහිය කියලා. මේ සිහිය දියුණු කරගන්න ඕන නම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ තියෙන සිහිය පාවිච්චි කරන්න. දැන් බලන්න මේ ලෝකෝත්තර ධර්මවල විශේෂත්වයක් එකේ මතුවෙනවද නැද්ද? මොකද්ද? පාවිච්චි කරන්න වැඩෙනවා. වර්ධනය වෙනවා.
ප්‍රගුණ වෙනවා. බහුල වෙනවා. නේ? භාවිතා කරන්න මොකද වෙන්නේ? බහුල වශයෙන් වර්ධනය වෙලා යනවා. ඒකට අපි කියනවා මොකද්ද? වේපුල්ලාය සංවත්තති. මොකද්ද කියන්නේ? වේපුල්ලාය සංවත්තති. මොකද්ද මේ වේපුල්ලාය සංවත්තති කියන්නේ? වේපුල්ල කියලා වචනයක් අහලා තියෙනවද? ඔව් පර්වතයක් නම් තියෙනවලු නේද? ඔව් වේපුල්ල පබ්බතේ කියලා. කොහෙද තියෙන්නේ ඒක? ඉන්දියාවේ. මං මේ කිව්වේ ඒක ගැන නන් නෙවෙයි. වේපුල්ලාය සංවත්තති කියන්නේ මේ වේපුල්ල පර්වතයට යනවා කියලා. මොකද්ද කිව්වේ නං? විපුල බවටපත් වෙනවා. මොකද්ද? විපුල භාවයටපත් වෙනවා. විපුල බව කියලා කියන්නේ විශාල බවටපත් වෙනවා. මොකක් කරනකොටද මේක වෙන්නේ? පරිස්සම් කරලා තියානිද්දී නෑ. භාවිතා කරද්දී, පරිහරණය කරද්දී, වැඩකට යොදවද්දී මේක වර්ධනය වෙනවලු. මොකද්ද වර්ධනය වෙන්නේ? සිහිය. එහෙනම් සිහිය දියුණු කරන ක්‍රමය මොකද්ද? සිහිය දියුණු කරන්න තියෙන්න ඕනේ මොකද්ද? සිහිය. පොඩ්ඩක් තිබුණත් ඇති. තියෙන්නේ කොච්චරයිද කියන එකේ වැදගත්කමක් නැහැ. ගොඩක් තිබුණත් වැඩක් නැහැ. පාවිච්චි කරන්නේ නැතුව තිබ්බොත් ඒක දියුණු වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මට ගොඩක් සිහිය තියෙනවා කියන එකද වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් මම තියෙන සිහිය චුට්ට වුණත් පාවිච්චි කරනවා කියන එකද වැදගත් වෙන්නේ. ඔන්න දැන් දෙන්නෙක් ඉන්නවා. හරි අපි හිතමු මෙහෙම එක්කෙනෙකුට චුට්ටයි සිහිය තියෙන්නේ. හැබැයි එයා පාවිච්චියට ගන්නවා ඒක. තව කෙනෙකුට සිහිය ගොඩක් තියෙනවා. ඒ තියෙන සිහිය පාවිච්චි කරන්නේ නෑ එයා. දැන් දෙන්නට මොකද වෙන්නේ? එක්කෙනෙක් තියෙන සිහිය පාවිච්චි කරන්න ගිහිල්ලා ටික එයාට සිහිය වර්ධනය වෙනවා, වැඩෙනවා. සිහිය දියුණු වෙනවා. අනිත් එක්කෙනාට දියුණු සිහියක් සාමාන්‍ය වැඩි සිහියක් තිබුණා. පාවිච්චි නොකිරීම නිසා ඒ සිහිය මොට වෙලා මොට්ටස් සති වෙනවා. මොකද්ද වෙන්නේ? මොට්ටස් සති කියලා කියනවා භාග්‍යතුන් වහන්සේකට. මොට විච්ච සිහියක් තියෙන. හරියට කවුරු වගේද? මේ අපි වගේ. වැරදිද? උදාහරණේ වැරදුනාද? නෑ අපිට වෙලා තියෙන දේ බලන්නකෝ. අපිට කොහොම සිහියක් තියෙන්නද ඒ කාලේ? නේ? අහසින් ගිය අය මේ. 이르දි පෙන්නපු අය මේ. ධ්‍යාන වඩපු අය මේ. අද ඒ වගේම පිරිහිලා ඇවිල්ලා කොතනද ඇවිල්ලා තියෙන්නේ? සිහිය මොට විචි තැනක ඉන්නවද? නේද? පැහැදිලිද කියන දේ? එතකොට ඒ නිසා සමහරට ඒ දියුණු සිහිය අපි පාවිච්චි කළා නම් අපිට නිවන් දකින්න තිබ්බා. නිවන අවබෝධ කරගන්න තිබුණා. ලෝකේ අවබෝධ කරගන්න තිබුණා. අපි ලෝකේ අවබෝධ කරන්න ඒක යොදවලා නැහැ. එහෙනම් සිහිය දියුණු කිරීමේ ක්‍රමවේදය මොකක් කියලාද කියන්නේ? තියෙන සිහිය පරිහරණයට යොදවනවා. මොකද්ද කරන්නේ පින්වතුනි? තියෙන සිහිය පරිහරණයට යොදවනවා. තියෙන සිහිය පරිහරණයට යොදවනවා කියන්නේ යම් කටයුත්තකට පිහිටවනවා. යම් කටයුත්තක් සඳහා සිහිය පිහිටවනවා. පිහිටවනවට කියනවා ප ဋ ාණය කියලා. මොකද්ද කියන්නේ? ප ဋ ාණය කියලා. සිහිය කියන එකට දැන් අපි එතනින් ගන්න සිහියට කියන්නේ සතිය කියලා එතකොට. එතකොට සතිය මොකද කරන්න තියෙන්නේ? ප ဋ ාණ කරනවා. ආන් ඒකට තමයි කියන්නේ මොකද්ද?
සතිපට්ඨාන. පැහැදිලිද? සතිපට්ඨානයේ ප්‍රතිඵල මොනවද? සිහිය දියුණු වෙන එක. මොකද්ද වෙන්නේ? සිහිය දියුණු වෙනවා. එහෙනම් දැන් අපිට ප්‍රශ්නේ විසඳුණා. අපේ තිබ්බ ප්‍රශ්නේ විසඳෙනවා. මොකෙන්ද විසඳෙන්නේ? සතිපට්ඨානයි. එහෙනම් අපිට යන්න තියෙන්නේ කොතෙන්ද? සතිපට්ඨානෙට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මඟ මොකක්ද අපිට? සතිපට්ඨාන. එහෙනම් එකම එක මඟ එතෙන්නේ හරහා එන්න ඕනද නැද්ද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ. මහණෙනි එකම එක මගයි. නේ? එකම එක මගක් තියෙනවා මේ ජීවිතය අවබෝධ කරගන්න. එතකොට සත්වයන්ට පරිසුද්ධ මේ නැත්තම් පාරිශුද්ධත්වයට පත් වෙන්න, පිරිසිදු බවට පත් වෙන්න තියෙන්නේ එකම එක මග මොකද්ද? සිහිය පිහිටවන එක. එතකොට අපිට දැනෙන්න ඕනේ මේ වෙනකොට පුංචි සතුටක්. බලන්න ඒක ඔබට දැනෙනවද කියලා? මේ දේශනාව අහගෙන ඉන්නකොට පුංචි සතුටක් දැනෙන්න ඕනේ. මොකද්ද? මට ක්‍රමය වුණා. මට දැන් ලොකු සිහියක් ඕන එකක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. මං ලොකු සිහියක් තියෙන එක ගැන සතුටු වෙන්නේ නෑ දැන්. මොකද එහෙම සතුටු වෙවි ඉන්න අයගේ සිහිය පිරිහිලා යයි. හැබැයි මං ඊට වඩා රහසක් දන්නවා. දැන් අපි රහස එලිපිට කතා කළා. මොකද්ද? තියෙන සිහිය බොහොම පුංචි වුණත් කමක් නැහැ. ඒ පුංචි සිහිය හරේ මම මොකද කරන්න ඕනේ? පවත්තන්න පටන් ගන්නවා, පිහිටවන්න ගන්නවා. පැහැදිලිද? ආන්ගේ සිහිය පිහිටවීම හෙවත් සති ප ဋ ාණ කිරීම. මොකක්ද ඒකට කියන්නේ? ප ဋ ාණ කරනවා, පිහිටවනවා. ඒ සතිපට්ඨානයට මං එන්න ඕන. දැන් ඒ හා සම්බන්ධයෙන් අපිට ක්‍රමවේදය හොඳට පැහැදිලි නම් අපිට සතුටක් දැනෙනවා. හැබැයි පුංචි ප්‍රශ්නකුත් තියෙනවා. නැතුවාම නෙවෙයි. මොකද අපි සතිපට්ඨානය කියලා අහලා තියෙනවා. සතිපට්ඨානයට එන්න උත්සාහ කරලත් තියෙනවා. සිහිය පිහිටවන්න උත්සාහ කරලත් තියෙනවා. අපි කොතන හරි ගිහිල්ලා සිහිය පිහිටවලා අනිත් පැත්ත හැරිලා බලනකොට සිහිය ලෙස්සලා යනවා. ලිස්සලා ගිහින් වෙන තැනක. කොතනද පස්සේ හොයාගන්නත් බෑ. එහෙම ප්‍රශ්නකුත් නැද්ද? තියෙන ප්‍රශ්න කතා කරන හරහානේ අපිට ඒක ජය ගන්න වෙන්නේ. ඒ නිසා මම මේ සාමාන්‍ය ඔබ අතර තියෙන අප අතර තියෙන මේ ප්‍රශ්නේ කතා කරනවා එච්චරයි. කතා කරනකොට ඔබ ඒ ගැන දැනුවත් වෙයි. දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි එහෙනම් මොකද්ද? සිහිය පිහිටවන්න කියලා භාග්‍යතුන් වහන්සේගේ අවවාදයෙන් අපිට ලැබෙනවා උපදේශයක්. ඒ උපදේශයට අනුව, ඒ අවවාදයට අනුව ඒ තමයි බුද්ධ අනුශාසනාව. ඒතං බුද්ධානුශාසනං. ඒ තමයි එහෙනම් බුද්ධානුශාසනය. ඒ බුද්ධ අනුශාසනාවට අනුව කටයුතු කරගන්න ගියාම එසිය පිහිටවනකොට පිහිටවන තැන හරි ඉක්මනින් ගිලිහිලා යනවා. හාමුදුරුවනේ එහෙම වෙන්නේ මොකද? ඔය ප්‍රශ්නේ අහන්න තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා දුන්නත් බුදුහාමුදුරුවනේ ඇයි මට එහෙම වෙන්නේ කියලා අහන්න හිතෙනවා. නේද? දැන් බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවෝ බණ කියලා දෙනකොට හාමුදුරුවන්ගෙන් අහන්න තියෙන්නේ එච්චරයි. මොකද්ද? අපි සිහිය පිහිටවන්නේ නැත්තේ නැහැ. පිහිටවන්න අපේ වචන වලින් කිව්වොත්
පිහිටවන්න දත කන තරම නේද? පිහිටවන්න ඔට්ටු අල්ලන තරම අපිනේ දන්නේ. එහෙම අය නැතුව නෙවෙයි මේ දේශන අහන අය අතර. ඒ වුණාට පුදුම ප්‍රශ්නේ කියන්නේ හාමුදුරනේ පිහිටවලා අපි මේ පොඩ්ඩ බැරි වෙනකොට මොකද වෙන්නේ? ගිලිහිලා ගිහින් ස්වාමීනි. ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ අපිට. ඉතින් මේ දේශනාව අපි අරගෙන එන්න හදන්නේ ආන්ගේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. ඉතින් මේ දේශනාව හරි වැදගත් මේ අවබෝධයට මඟ පෙන්වීම මේ දේශනා ටික. ඊටාම ප්‍රායෝගික තැනකට ගිහිල්ලා ඔබ එතනින් මේ එන්න ඕන තැනට ගෙන තියන්න. ඒකට මඟ පෙන්වන්න තමයි මේ උත්සාහය තියෙන්නේ. ඉතින් මේක හැම කෙනෙක් තුළම මේ ප්‍රශ්නේ මුලින් මුණ ගැහෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්න හොඳට හඳුනාගෙන ජීවිත අවබෝධයට යන ගමනකට යන්න ධර්ම මාර්ගය අපිට පැහැදිලි විය යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපිට ලබා දුන්නු අවවාදයට අනුව කටයුතු කරන්න ගියාම අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නක තමයි දැන් තත්වයේ තියෙන්නේ. මොන වගේ ප්‍රශ්නකද පින්වතුනි? සිහිය පිහිටවා ගන්න ඕන, සතිපට්ඨානයට යන්න ඕන. ඒ වුණාට ඒ සතිපට්ඨානයට යනකොට ඒ සතිපට්ඨානයේ සිත පිහිටවනකොට අපිට ප්‍රශ්නයක් එනවා. මොකද්ද? ඒ පිහිටවන සිහිය එතන රඳින්නේ නැහැ. පිහිටවන සැනින් මොකද වෙන්නේ? ගිලිහිලා යනවා. දැන් බණ අහන්න හිත පිහිටව ගන්නවා අපි මේ. පොඩි මොහොතයි යන්නේ. සුළු මොහොතයි යන්නේ. බණෙත් නැහැ, කොහෙත් නැහැ, කොහෙද කියලා දන්නෙත් නැහැ. ඕනින්ද ගිහිල්ලා. ප්‍රශ්නේ එනවද නැද්ද? පුදුම ප්‍රශ්නයක් මේක. ඇත්තටම එතෙන්ට විසඳුම් හොයාගත්තොත් මේක ගොඩක් වැඩ කරගන්න පුළුවන් වෙයි. හිතෙන්නේ නැද්ද එහෙම? එතෙන්ට තමයි උත්තරේ ඕනේ අපිට. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම තමයි උත්තර හොයන්න වෙන්නේ. පැහැදිලිද කියන්නේ? ඉතින් ඒ නිසා ඇයි මේ සතිය පිහිටවන්නේ නැත්තේ අපිට? ඇයි මේ සතිපට්ඨානය අපිට හරියට වඩා ගන්න බැරි? සිහිය දියුණු නොවන හේතුව හොයන්න වෙනව නේද එහෙනම්? ඔබ හිතන්නේ මොකද්ද මේකට හේතුව? ඔබ හිතන්නේ මොකක් කියාද? බුද්ධ දේශනා අපිට පෙන්ලා දෙන එකට හේතුව. ඒ තමයි ත්‍රිවිධ දුෂ්චරිතය. මොකද්ද මේකට හේතුව? ත්‍රිවිධ දුෂ්චරිතය. තුන් ආකාරයකින් සිදුවෙනවා දුෂ්චරිතයක්. චරිතය හොඳ නෑ එතකොට. අපිට හොඳ වුණාට සතිපට්ඨානෙට හොඳ නෑ. අපිට අපේ චරිතය බොහොම හොඳයි. අපි තරම් හොඳ චරිතයක් ආයේ නෑ කතා කරන්න ගියාම. මේ අනිත් අයගේ චරිත තමයි අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. නේද? අපිට අපේ චරිතය බොහොම හොඳයිනේ. ඒ වුණාට මේ චරිත ලක්ෂණ සතිපට්ඨානයට හරියන්නේ නැහැ. සතිපට්ඨානයට හරියන චරිතයට තමයි කියන්නේ සුචරිතය. සතිපට්ඨානයට ගැළපෙන චරිතයට කියන්නේ මොකද්ද? සුචරිතය. එන සතිපට්ඨානයට නොගැලපෙන චරිතයට මොකද්ද කියන්නේ? දුෂ්චරිතය. පැහැදිලිද? එතකොට හොඳ චරිත නරක චරිත කියන්නේ අපිනේ. නේ? දැන් අපි හොඳ චරිතයක්. ඒ හොඳ සතිපට්ඨානේ වැඩෙන්නේ. එහෙනම් ඒක අපිට හොඳ චරිතයක්. සතිපට්ඨානයට ගැලපෙන චරිත නෙවෙයි. පැහැදිලිද?
දැන් චරිත කතා කියවනව නේද? අපි චරිත කතා කියවන්නේ නැද්ද? කොහෙදද වැඩිපුර චරිත කතා කියවන්නේ? අපි වැඩිපුර චරිත කතා කියවන්නේ මලගෙවල් වල. නැද්ද? මිනිස්සු මැරුණාම ඒ මිනිස්සුන්ගේ චරිතය පිළිබඳ කතා කොච්චර පවත්වනවද? කොච්චර කියවනවද මිනිස්සු? අඬා කියවනවා සමහර. නේද? සමහර අය අඬා දොඩා වැළපි කියවන්නේ මොකද්ද? චරිතය. මැරිච්ච මිනිස්සයාගේ චරිතය කියවනවා. ඒ වෙනුවෙන් කතා පවත්වනවා. හැබැයි ඒ වුණාට අපි අහලා තියෙන විදිහට ඒ මිනිස්සයා සතිපට්ඨානේ වඩපු කෙනෙක් නෙවෙයි. සතිපට්ඨානෙන් ජීවත් වෙච්ච කෙනෙක් වෙලා නැහැ. එහෙම වුණා නම් ඒ ප්‍රතිඵල එන්න ඉපේ. ඒතර මිනිස්සු එකතු වෙලා මේ චරිතේ ගුණ ගායනා කෙරුවාට මිනිස්සු එකතු වෙලා ඒ චරිතේ වර්ණනා කළාට පවුලේ කට්ටිය දුකින් සිහිපත් කරාට ඒ චරිතේ සතිපට්ඨානයට ගැලපෙන චරිතයක් වෙලාද? මොකද කියන්නේ? එහෙම වෙලා නැහැ. ඉතින් අපිත් එහෙම වෙනවාද? රටේ මිනිස්සු හොඳ චරිතවත් බවක් අපිට දුන්නාටම ඇද්ද? අපේ චරිත දිහා බලලා මිනිස්සු ලකුණු දුන්නාම ඇද්ද අපිට? එහෙනම් ලකුණු ගන්න ඕනේ කොහෙන්ද අපි මේ චරිතෙට? හිතෙන්. හිතනම් ඉතින් හැමතිස්සෙම ඕන චරිතයකට දෙනවනේ ලකුණු. තමන්ගේ චරිතය තමන්ට හොඳයිනේ. කොහෙන්ද මේ ලකුණු ගන්න ඕනේ අපි? මේ සබාදහමින් අපි ලකුණු ගන්න ඕනේ. සබාදහම ලකුණු දෙන්නේ කොතෙන්ට ගැලපෙන තැනට ලකුණු ගත්තොත්ද? සතිපට්ඨානයට ගැලපෙන්න ලකුණු ගත්තොත් හොඳ චරිතයක් කියලා ලකුණු දෙනවා. ඒ චරිතයට නමක් දෙනවා මොකද්ද? සුචරිතය. පැහැදිලිද? දැන් අපේ චරිතයට දාන්න පුළුවන් සුචරිතය කියන නමද දුෂ්චරිතය කියන නමද? කොහෙන්ද ඔබ තීරණය කරන්නේ? කොහෙන්ද ඔබ තීරණය කරන්නේ? සබාදහමට වරදින්නේ නැහැ. නිවැරදිම අනිවාර්යෙන්ම සබාදහම හරි තැනට එනවා. හරි තැනට හරි විදියට සලකනවා. පැහැදිලිද? එහෙනම් සබාදහමේ න්‍යායන් අපිට වැටහෙන්නේ නැති නිසා අපි පුද්ගල චරිත හදා ගන්නවා. අපි හදාගන්නේ මොන චරිතද? පුද්ගල චරිතය ඉස්මතු කර ගන්නවා. එතකොට වෙන දේ දන්නවද? මොකද්ද වෙන්නේ? සැබෑ සුචරිතය පහළ බහිනවා. මොකද්ද වෙන්නේ? සැබෑම සුචරිතය පහළ බහිනවා. ඒ වටිනාකම අඩු වෙනවා. සුචරිතයක් ඔහුට තියේවි. හැබැයි පුද්ගල චරිතය උස්සන්න ගියාම සුචරිතයේ අගය බහිනවා. සුචරිතවත් කියන්න පුළුවන් වෙයි. ඒ වුණාට අගේ බහැලා තියෙන්නේ බාලයි. සුචරිතය හදාගන්නත් ඕනේ. සුචරිතයේ අගේ ඉහළට ගෙනියන්නත් ඕනේ. ඒක කොහොමයි කරන්නේ? කොහොමද ඒක කරන්නේ? සුචරිතය හදන්නත් ඕනේ. පුද්ගල චරිතය නොසලකා හරිමි. මොකක් කරමින්ද? පුද්ගල චරිතය ගැන නොසලකා හරින්න ඕනේ. එතකොට සුචරිතය බොහෝම ඉහළ අගයකට යනවා. මං කියන එක තේරෙනවද? දැන් අපේ භාෂාවේ අපේ වචන වලින් නේද මේ බුදුදහම තියෙන්නේ එතකොට. එහෙනම්
පුද්ගල චරිතයට ගොඩාක් ලකුණු දෙන්නේ නැතිව පුද්ගල චරිතයේ සලකුණු ගැන හොයන්නේ නැතුව පැහැදිලිද? පුද්ගල චරිතය සලකුණු කරන්න ක්‍රම හොයනවනේ අපි. නේද? පුද්ගල චරිතය නිරූපණය වෙන සලකුණු හොයනවා අපි. ඒ සලකුණු සටහන් කරලා තියෙනවා අපි. දැන් අපි මල ගෙදරකට යනවා. නිකම්ම යන්නේ නැහැ නේ. අඩු ගානේ මාරි පෙට්ටියක් හරි ආරයි යනවා. අපි ওই මාරි පෙට්ටිය අරන් ගිහිල්ලා ওই කුස්සිය පැත්තෙන් හරි එහෙම නැත්නම් පොඩ්ඩක් ඔය කොහේ හරි තැනක ඔය ඉන්න චූටි ළමයෙකුට දෙනවද නැත්නම් කොහේ හරි ගිහිල්ලා තියලා එනවද නැත්නම් ගෙදර කෙනා කවුද කියලා බලලා එයාගේ අතටම දීලා එනවද? හොඳට හිතලා බලන්නකෝ. ගෙදර කෙනා හම්බෙන්නේවත් නැතුව දකින්නේවත් නැතුව අපි ගියා ඕක කොහෙන් හරි තිබ්බා මිනිය බැලුවා ආවා. ගෙදර කෙනා එක්ක කතා කරන්නවත් ගියේ නැහැ. ගෙදර කෙනා දැක්කේවත් නැහැ. අපිට හිතට මදි පුංචිකමක් එන්නේ නැද්ද? ඇත්තටම. ඇයි ඒ එන්නේ? මට බැරි වුණානේ තලකුණක් දීලා එන්න. මොන තලකුණක් දීලා එන්න බැරුගේ? චරිතය ආවා කියලා. ඔතෙන්ට එන්න ඕනේ හොඳම චරිතෙත් ආවා කියලා. මට පොඩි සලකුණක් දීලා එන්න බැරුව ගියානේ යට. මාර අප්සෙට් එක. එහෙම අප්සෙට් එකක් අපිට නැද්ද? චරිත සලකුණු. අපි හරි හොඳ චරිතවත් මිනිස්සු බලනකොට. හැබැයි මේ චරිතය අරන් තියෙන්නේ පෞද්ගලික චරිතේ නේද මේ ඉස්මතු කරලා තියෙන්නේ. ඕකටද අපි සුචරිතය කියන්නේ. ආවා සමහරට මේ කටයුතු වලට රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරා. කොහොමද පරිත්‍යාග කරලා තියෙන්නේ? අර මිනි පෙට්ටිය ගාවට ඇවිල්ලා ගෞරව කරන අතරතුරේ මිනි පෙට්ටිය ගාවින් තියලා ගිහිල්ලා ලක්ෂයක්. තියපු කෙනෙක් දන්නේ නැහැ. ආලා බලනවා කවුද ආවේ ආපු ගියපු අය කතා කරනවා කවුද කරේ කියලා හොයාගන්න බෑ. දැන් ගෙදර මිනිස්සයාට කතා කරලත් නැහැ. බලලත් නැහැ. මිනිහ බැලුවා එතනින් තියලා ගිහිල්ලා දැන් රුපියල් ලක්ෂයක ආධාරය. දැන් චරිතකෝ උළුප්පල මතු කරලා පෙන්නන්න චරිතකුත් නැහැ. මිනිහාගේ පුරාජේරුවට පෙන්නන්න ඔය කරේ කියලා ඝාතනය කරන්න චරිතකුත් නැහැ. අන නියම සුචරිතේ නැද්ද එතන? ආන්ගේම චරිත සබාදහමට ඉලිප්පිලා පේනවා. අපේ වචන වලින් මේක ඉලිප්පිලා පේනවා කියන්නේ හොඳට ඉස්මතු වෙලා ප්‍රකට වෙලා පේනවා. ඒ සබාදහම තුල ඒ මතුවෙන සුචරිතයන්ට ඒ සුචරිතය තුල සතිපට්ඨාන පිහිටවනවා. දැන් බලන්න අපි එන්න ඕන තැන බෞද්ධයා කොතෙන්ද දෙන්න ඕන එතකොට? සතිපට්ඨානයට එන්න ඕන. එහෙනම් අපි මේ එක එක ආකාරයේ චරිත මවාගෙන චරිත හදාගෙන මේ චරිත පෝෂණය කිරීමට අපේ දහම ගාව ගන්න දඟලනවද? නැතිනම් සැබෑ දහම කරා යන්න චරිතය නොසලකා හරිනවද? මේ යන්නේ මොන රටාවක්ද? මොකක්ද අපේ මේ ගමනේ තේරුම? ගොඩක් දේ හිතන්න තියෙනවද නැද්ද? දැන් ඔබ කියන්න මොකක්ද එහෙනම් දුෂ්චරිතය? සුචරිතය බාල වෙලා අඩු
අගකට යන එකේ ප්‍රතිඵලය තමයි දුෂ්චරිතය ඉහළ නගිනවා. සුචරිතය බාල වෙන්න අනිත් පැත්තේ තියෙන්නේ දුෂ්චරිතේ නම් ඒ දුෂ්චරිත ලක්ෂණ ඉහළ යනගිනවා. දැන් මේ දෙක ඉහළ පහළ යන හේතු සාධකෙත් ඔබ දන්නවද? මොකද්ද? පුද්ගල චරිතේ. එහෙනම් භයානකම මොකද්ද? අපි ආදරෙන් වැළඳගෙන රකින්නේ සුරකින්නේ මොකද්ද? පුද්ගල චරිතේ. අපි වැඩිපුර ගරු කරන්නේ මොනවටද? පුද්ගල චරිතවලට. මොකටද අපි පුද්ගල චරිතවලට ගරු කරන්නේ? ඇයි අපි පුද්ගල චරිතවලට ගරු කරන්නේ? ඒ අපේ හිතේ හැටි. මොකද මම පුද්ගල චරිතයට කැමතියි. ඒ නිසා ඒ ක්‍රමයට අපි ගරු බුහුමන් දක්වන්න යනවා එක එක පුද්ගලයින්ට. දැන් ඔය කතාව සිද්ධ වෙනවනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉන්න වෙලාවේ බොහෝ භික්ෂූන් වහන්සේලා එතෙන්ට රැස් වෙලා භාග්‍යතුන් වහන්සේ අවසාන සුසුම්පද හෙලන්න කටයුතු කරමින් ඉන්න වෙලාවේ භික්ෂුන් වහන්සේලා එතෙන්ට ඇවිල්ලා තින් ශෝකේ ප්‍රකාශ කරමින් විවිධ දේවල් කරමින් ඉන්න වෙලාවේ එක භික්ෂුවක් විතරක් ගිහිල්ලා භාවනාවේ අනිත් භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුවට දෝෂාරෝපණ කරන්නත් ගත්තා. ඇයි දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ අවසාන මොහොත ගත කරමින් ඉන්නේ? ඒ වෙලාවෙත් මේ භික්ෂුවට කිසි ගෞරවයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ කිසි කෙරෙහි කිසි සත්කාරයක් නැහැ. ගිහිල්ලා ආත්මාර්ථකාමකමින්ම තමන්ගේ වැඩ කරගන්න හදනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි එහෙම කියන්න එපා. ඔබට වඩා මා වෙනුවෙන් නිසි ගෞරවය කරනු ලබන්නේ ඒ භික්ෂුවයි. දැන් බුදුරජාණන් වහන්සේ නම පුද්ගල ස්වභාවයෙන් අල්ලගෙන බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ආපු අය වර්ණනා කළාද බුදුරජාණන් වහන්සේ? නෑ. තමන්ගේ චිත්ත විමුක්තිය වෙනුවෙන් සතිපට්ඨානේ හිත පිහිටව ගන්න. තමන්ගේ චරිතය සුචරිතයකට අරන් ඉන්න කටයුතු කරපු ඒ භික්ෂුවට නේද වර්ණනාව දුන්නේ. පැහැදිලිද මං කියපු එක? ඉතින් එහෙනම් අපි උත්සාහ කළ යුත්තේ කොතෙන්ට එන්නද? සාමාන්‍ය මගේ මේ දේශනාවල කරුණු ගොඩාක් කියන්නේ නැහැ. එක දේශනාවක පටන් ගත්ත තැන ඉඳලා ගොඩ කරුණු ගොඩාක් මේකේ දරා ගන්න කරුණු ගොඩක් නැහැ. කතා ගොඩක් කිව්වා උනාට. පෙන්වාදී මතු කිරීම තියෙන්නේ බොහොම පුංචි කරුණා. පැහැදිලිද? ඉතින් ඒ නිසා පුංචි කරුණු කීපයක තමයි අපේ මේ ගමන තියෙන්නේ. එහෙම ඉදිරියට තමයි ඒක යන්නේ. ඒ නිසා අපි මේ දේශනාව තුළ කතා කරවස් කළාද මොනවද? මොනවද අපි කතාබස් කළේ? ලෝකය අවබෝධ කරන්නට අපිට බෑ. එන්න කියන්න සිහියට. දියුණු වුණ සිහියට එවන්න. ඒ සිහිය ඒ කටයුත්තට යැවිය යුතුයි අපි. මොන කටයුත්තටද? ලෝකය අවබෝධ කිරීම පිණිස දියුණු සිහිය යැවිය යුතුයි එතෙන්ට. ඊළඟට සිතට රැකවරණයක් සඳහා සිතට පිළිසරණක් සඳහා අපිට සිහිය අවශ්‍යයි. එහෙනම් සිත රැකවරණයකට පත් කරවීම උදෙසා නේ සිතට සැලකීම උදෙසා සිත ගැන සැලකිල්ලෙන් ඉන්න සිහියක් ඕනනේ. එහෙනම් එතෙන්ට සිහිය යවන්න ඕන. ඔන්න ඔය කරුණ අපි කතාබස් කරා නැවත ඔබ මතක් කරගත යුතුයි. මේ දේශනාවේ සිට
හැම කෙනෙක්ම උත්සාහ කරත්වා මේ දේශනා සාරය සටහන් කරගන්න. මේ දේශනා කරුණු සටහන් කරගන්න. මොකද මේවා වේගෙන් අමතක වෙන සුළුයි. ඒ තරම් දුර්වල සිහියක් අපිට තියෙන. එතකොට ඒ සිහිය අපිට තැනකට ගේන්න ඕන දියුණු කරලා අරගෙන. ඒ සඳහා මේ කරුණු වලට සිහිය පිහිටවන්න. සිහිය පිහිටවලා බලන්න ටික සිහිය ආයෝජනයක් තුලින් උපයන්න පුළුවන් විදිහක් මේකේ ලැබෙන්න ගන්නවා. ඒකට තමයි සිහිය පිහිටවනවා කියලා කියන්නේ. තැනක පැල කරනවා සිහිය. සාරවත් වූ කුඹුරක තමයි සිහිය පිහිටවන්න පුළුවන්. පැහැදිලිද? නිස්සරු කුඹුරක පැල කරන්න හදන සිහිය පැලවෙන්නේ නැහැ. සිහිය වැඩෙන්නේ නැහැ. මුල් අදින්නේ නැහැ ඒ සිහිය. පැහැදිලිද? ඉතින් සරුසාර කුඹුරක් මේකට ඕන වෙනවා. ඒ සරුසාර කුඹුර මොකද්ද? සිහිය පැල කරන්න සුදුසු සරුසාර කුඹුර මොකද්ද? මේ ප්‍රශ්නේ අපිට නැද්ද? තියෙනවා. ඒකට උත්තරේ තමයි දුන්නේ සුචරිතය කියලා. එතකොට සුචරිතය නැමැති කුඹුරේද අපි මේ සිහිය දියුණු කරන්න උත්සාහ කරන්න කියලා හොයන්න ඕන. නැත්තම් පෞද්ගලික චරිතය නැමැති කුඹුරේද? මම මෙහෙමයි හාමුදුරුවනේ. මං උදේ පාන්දර නැගිටින්නේ පාන්දර 4ට. මං රෑ බුදියා ගන්න නිදාගන්නේ රෑ 10න් පස්සේ. හාමුදුරුවනේ ඒ කාලය තුල මම මෙන්න මෙහෙම සුපිරියට මේ වැඩ ටික කරනවා. බුදුහාමුදුරුවන්ගෙන්මයි පටන් ගන්නෙ බුදුහාමුදුරුවන්ගෙන්මයි අවසන් වෙන්නේ. එතකම් මගේ ජීවිතේ බුදුහාමුදුරුවොත් එක්කමයි ගෙවෙන්නේ. බුද්ධ ධම්ම සංඝ වැඩ ටිකමයි. චරිතය හොඳ නැද්ද? සුචරිතද දුස්චරිතද? ඕක එහෙම කිව්වට අපිට මනින්න බෑ. අපි ඕක මැන්නොත් කියනවා අනේ මේ අම්මා නං අනේ මේ තාත්තා නං හරිම සුචරිතවත්. හැබැයි ඔහුට සතිපට්ඨානෙ පිහිටන්නේ නැහැ. සතිය පිහිටවගෙන බණක් අහන්න ගියාම බුදියනවා. මොකක්ද ඒකින් එළි වෙන්නේ? සුචරිතය අදාළ තැනට ආපු සුචරිතයක් නැහැ. එහෙනම් නොකීවාට කියන්න තරම් මතු කරන්න තරම් පේන්න විදිහට නොතිබුණාට දුෂ්චරිතය තියෙනවා. එහෙනම් දුෂ්චරිතය කියලා වචන මාත්‍රයකට කතා කරලා නවත්තලා බෑ. පැහැදිලිද මං කියන එක? දුෂ්චරිතයට ගිහිල්ලා දුෂ්චරිතය පිළිබඳව අපි බලන්න ඕනේ හොඳට පැහැදිලි ලෙස විග්‍රහ කරගෙන බලන්න ඕනේ. පැහැදිලිද මං කියන එක? එතකොට අපිට දුෂ්චරිතය පිළිබඳ හොඳ විග්‍රහයකට යා යුතුද නැද්ද? නැතුව කොහොමද අපි දුෂ්චරිතය දැන් අපි හිතාන ඉන්නේ හරි සුචරිතවත් කියලානේ. මම හිතන්නේ ලේසියකින් කෙනෙක් පිළිගනී කියලා මං දුෂ්චරිතවත් කියලා. කියන්නේම මං සුචරිතවත්. මේක ධර්මයේ මොකක් හරි වැරද්දක් වෙන්නද කියලා තමයි හිතෙන්නේ. මම මෙච්චර සුචරිතවත් වෙලත් මට නෑනේ වැඩින්නේ. මේ ධර්මයේ අවුලක් වෙන්න ඇති කියලා හිතෙනවා. බුදුහාමුදුරුවෝ වැරදියට කියලාත් දන්නේ නැහැ කියලා හිතේ. කවදාවත් එහෙම හිතන්න කිසි දෙයක් නැහැ. මේකේ පැහැදිලිම දේ මොකද්ද? පැහැදිලිම කතාව තමයි මොකද්ද? සුචරිතය නැමැති පෝෂණීය ගුණයෙන් යුක්ත සරුසාර කුඹුරක තමයි සිහිය නැමැති
සිත වැඩෙන්න පටන් ගන්න. සිහිය තියෙන සිත වැඩෙන්නේ. පැහැදිලිද? ඒතර සිහිය යුක්ත බව වැඩෙන්නේ එතනයි. සතිමත් බව වැඩෙන්නේ එතන. එතකොට සුචරිතය නම් ත්‍රිවිධාකාරයි. සුචරිතය ත්‍රිවිධාකාරයි. දුෂ්චරිතය නිසා ඒ ත්‍රිවිධාකාර බව දියුණු වෙන්නේ නැහැ. එහෙනම් දුෂ්චරිතයද ත්‍රිවිධාකාරයි. පැහැදිලිද? ඒ ත්‍රිවිධාකාර දුෂ්චරිතයේ හැම තැනකම මුල් විහිදිලා. ඒ නිසා ත්‍රිවිධාකාර දුෂ්චරිතයේ මේ මූලයන්ගේ පැතිරීම නිසා ඒ භූමියේ නිවැරදිව සතිය පිහිටන්නේ නැහැ. සතිය වැඩෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන්නේ? ඒ නිසා ඒ ත්‍රිවිධ දුෂ්චරිතය ගැන අපි කතා බස් කරන්නට අපේ ඊළඟ ධර්මදේශනාව අපිට මඟ පෙන්වයි. අපි අද දැනගන්න ඕනේ හොඳට ඔක්කොම කතා කරලා ඉවර කරන්න හිතේ හදිසියක් එන්න පුළුවන්. ත්‍රිවිධ දුෂ්චරිතත් ඉවර කරලා ඕකේ සතිපට්ඨානෙත් වැඩෙන තැනට අරගෙන සතිපට්ඨානෙන් පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මොනවද විදර්ශනා කරන්න කියලා දුන්නා නන්නේ දහම්දුරනේ හොඳ කියලා අහන්න හිතෙයි. මං අහන්න කියලා දෙයි. හැබැයි මේ දැන් නෙවි. දිගට මේක ක්‍රමානුකූලව කතා බස් කරගෙන යන අයට අදාළ තැනට එනකොට ඒ අදාළ වැඩේ කරන්න පුළුවන් තැනකට ඔබ එයි. දැන් මේවා කියෙව්වට කරන්න පුළුවන් අය නෙවෙයිනේ. තියා මේ බණ ටික අහගෙන ඉන්නකොට සිහියෙන් අහගෙන ඉන්න බැරි අය අපි. නිකන් කොහාට හරි අද වැටේද කියලා බය සයිස් එකක් තමයි බණ ටික දිගට අහගෙන ගියොත් තියෙන්නේ. එහෙම නොවෙන්න අපි මේ ධර්මයේම හිත තියාගෙන ඉඳලා නම් නෙවෙයි අපි නිදි කිරා වැටෙන කාරි නවත්තන තියෙනවා නම් තියෙන්නේ. බණ අහන අතරතුරේ අපි වෙන්න මොකක් හරි කෙරුවොත් නම් ඇහැරලා හිටිය හැකි. වටපිට හරි බැලුවොත් ඇහැරලා හිටිය හැකි. මූණ හරි තෙමුවොත් ඇහැරලා හිටිය හැකි. කවුරු හරි ටොක්කක් හරි යන්නොත් ඇහැරලා හිටිය හැකි. මං කියන එක තේරෙනවද? හැබැයි මේවා සතිපට්ඨාන නෙවෙයි. මේ ඇහැරලා ඉන්නේ අපි දුෂ්චරිතය තුලමයි. අසතිය තුලමයි මේ ඉන්නේ. මොකද අපිට අසතිය තුල නිින්ද යන්නේ නැහැ. සිහි විකල්ලිච්ච මිනිස්සුන්ට නිදි පෙති දෙන්න ඕනේ. බලන්නකො සිහි විකල්ලිච්ච මිනිස්සුන්ට ඔළුව අවුල් වෙනවා කියලා අපි කියන්නේ ඒකලනේ. සිහි විකල්ලිච්ච අයට කියන්නේ අපි මොකක් කියලාද? උම්මන්තක. ඒ අයට සමහර වෙලාවට නිදි පෙති දීලවත් නින්ද යන්නේ නැහැ. සිහි විකලෙන් කියනවා. සිහි විකලෙන් වැඩ කරනවා. ඒ නිසා මේ අපි බණ අහද්දී ඇහැරලා ඉන්නේ ගොඩක් අය. ඒ අර වෙන වැඩ මොනවා හරි දැන් හිතන්න මේ බණ අහන්න දුන්නා කියලා මේ බණ ඇහුවා කියලා හිතන්නකො ගෙදර මොකක් හරි අතුගක් ගාව වීදුරු කෝප නිකන් හොද ඉඳගෙන ඉඳන් විතරක් නිදිමත එන්නේ නැහැ නේද? පැහැදිලිද එතකොට? මොකද්ද පැහැදිලි? හරි සුචරිතවත් කියලා? නෑ. සුචරිතය හරියට තියෙනවා නම් බණ ටික අහගෙන යනකොට සිත ඒකාග්‍ර වෙනවා. පැහැදිලිද කියන එක? සිත ඒකාග්‍ර වෙනයි සතිපට්ඨානෙ වැඩෙනවා. ධර්මතා මෙව්වා. ඒ නිසා ඒ ධර්මතා විසින් ධර්මතා වඩන තැනකට අපි ගේන්න ඕනේ. පැහැදිලිද? ධර්මතාවයක් විසින් ධර්මතාවයක් වඩනවට මොකද්ද කියන්නේ?
ධර්මයකට අනුව තවත් ධර්මයක් වැඩෙනවා. ධම්ම අනුධම්ම පටිපදා. දැන් අපේ ආච්චිලා සීයලා ඔය මේ උපාසක අම්මලා ධම්මානුධම්ම පටිපදා කරන්නේ කොහොමද? තමන් හිතලා කරන ඒවට කියන්නේ. උදේ පාන්දර නැගිටිනවා. නේද? ධම්මානුධම්ම පටිපදාවේ පොයේ දවසට උදේම නැගිටලා ලෑස්ති වෙලා සේරම සකස් කරගෙන පන්සල් යනවා. බුද්ධ පූජාව තියෙනවා. එතන පුළුවන් විදිහට චුට්ටක් විතර බුදිය ගන්නවා. සමහරලාට කට්ටිය එහෙම කෑ ගහ දඟලන්න ගියොත් නිින්ද යන්නේ නැහැ. සද්දයක් නැතුව පාඩුවේ වැඩේ කරන්න හම්බුනොත් නම් ටිකක් බුදිය ගත්තා ඒක. ඊට පස්සේ බණ අහන්න ගියාම හොඳටම නිින්ද යනවා. එතකොට අපිට පේනවා මේ ධම්මානුධම්ම පටිපදා කියන්නේ ඕවට කියලා කට්ටිය කියන්නේ. නැහැ. ඔය පුද්ගලයන්ගේ ධර්මානුකූල ප්‍රතිපදාව. පුද්ගල චරිත මේවා. මං තරහට නම් නෙවෙයි මේ කියන්නේ. අපි පැහැදිලිව මේක තේරුම් ගන්න ඕනේ. බුද්ධ ශාසනය කියන තැනට හරියට හිත තියාගන්න. සුචරිතය මනාකොට ඉස්මතු කරන්නට, දුෂ්චරිතය යට කර දමන්නට පුද්ගල චරිතයට සමුදෙන්න වෙනවා. පුද්ගල චරිතයට මොකක් කියන්න වෙයිද? ටාටා කියන්න වෙනවා. එහෙම ටටා කියන්න හදනකොට මේ පුද්ගල චරිතේ හොරෙන් ඇවිල්ලා බටා දීගෙන එනවා. අපිට ගතමනාවක් මොකක් හරි දීගෙන ආයිස්මතු වෙලා එනවා. පුද්ගල චරිතේ. නැද්ද? එහෙනම් පුද්ගල චරිතයෙන් තමයි හුඟක් අය සතුටු වෙන්නේ මේ. එහෙනම් බුදුදහමේ ගැඹුරට යන්න බැරි වීමේ වැරදිච්ච ප්‍රධාන තැනක් මේ. මොකද්ද? පුද්ගල චරිතය. එතකොට පුද්ගල චරිතයේ තුලම සුචරිතයේ දුෂ්චරිතයේදීම පැටලිල්ලක් එනවා. ඒ නිසා අපි මේ ධර්ම දේශනාවේදී අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ විහිළුවට ගන්න තියෙන එකක් නෙවෙයි. මේ බුද්ධ ශාසනය තුල තවත් අපේ හිතට අපි විහිළු සපය ඉඳලා හරියන්නේ නැහැ. හරි තැනට මේක මතු කරලා පෙන්නන්න. අපේ හිතට අපි කියන්න ඕනේ මේ පුද්ගල චරිතය බැහැර කරගෙන අපේ හිතට අපි මතු කරලා දෙන්න ඕනේ සැබෑ සුචරිතයට එන්න තියෙන අවස්ථාව. දුෂ්චරිතයේ තියෙන බරපතලකම තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ නිසා අපි ඉදිරි වීඩියෝ එකකදී ධර්ම දේශනාවකදී මේ ත්‍රිවිධ දුෂ්චරිතය තවත් ගැඹුරට සාකච්ඡා කරමින් මතු පිට සිට ගැඹුරු තලයකට කතාබස් කරමින් ඒ ත්‍රිවිධ සුචරිතයත් ඒ ආකාරයෙන්ම එක්තරා සරල මට්ටමකින් පිහිටවමින් එය ගැඹුරු කරණයකට ලක් කරගෙන සුචරිතය ප්‍රබල කරගන්න තැනට එනකොට අපේ සිහිය පිහිටවන තැන සිහිය වැඩෙන්න පටන් ගන්නවා. පැහැදිලිද කියන්නේ? ඒ සිහිය තබන තැනක් පියවරක් පාසා සිහිය වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තැන්වලදී එන බාධක ඒ තැන්වලදී කතා කරමු. දැන් එක බාධකයක් අපි අඳුරගත්තා. ඇයි අපිට සතිපට්ඨානය පිහිටන්නේ නැත්තේ කියන බාධකය ඒ තමයි ත්‍රිවිධ දුෂ්චරිතය. එහෙනම් පින්වතුනි අද දවසේ මේ ධර්ම දේශනාව මෙවන් තැනකට රැගෙන එන්න අපිට මේ ධර්ම දාණයට අනුග්‍රහය සපයනු ලැබුවේ අපේ පින්වත් මුතුකුඩ පියාණන්ගේ 67 වන ජන්මදිනය නිමිති කරගෙන අදට
වසර 67ක් ගෙවෙන මොහොත වෙනුවෙන් මේ ධර්ම දේශනාව ඔබ හමුවේ විකාශනය වන්නේ ඒ මුතුකුඩ පියාණන්ගේ බැතිබර දායකත්වයේ තුලින් ඒ වගේම මෑණියන්ගේ විශේෂයෙන් මේ මුතුකුඩ පියාණන්ගේ ආදරණීය බිරිඳ ඒකේසී අමරසිංහ ඒ මෞතුමියත් සමග ඒ දෙපළ විසින් දැක් වූ අනුග්‍රහය තුලයි මේ ධර්ම ශ්‍රවණය ඔබට සිදුව කරනු ලැබුවේ. ඉතින් ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා මේ විදිහට පුණ්‍යානුමෝදනාවන් ගෙන එන්න. විශේෂයෙන් අද දවසේ මේ උතුම් ධර්ම දානයේ තුලින් රැස් කරා වූ සකල විද පුණ්‍ය කුසල ධර්මයන් සියල්ලම අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. ඒ දෙව්බඹ පිරිස විශේෂයෙන් මේ ලංකා ධර්ණිතලයේ තුල පවතිනා වූ මේ අයහපත් වාතාවරණය ලෝකයේ තුල උදාපත් වෙලා තිබෙන මේ අයහපත් වාතාවරණයට ගොදුරු වී සිටින සියලු ජනතාවට ඒ දෙව්බඹ පිරිසේ රක්ෂණීය රැකවරණය සලසා දෙත්වා. ඒ දෙව්බඹ පිරිසත් උතුම් ධර්ම අවබෝධයෙන්ම සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ උතුම් කුසල ධර්මයන් මේ පුණ්‍ය ධර්මයන් තමන්ට මේ කල්යාණ ධර්මයේ මතු කරලා පෙන්වන ලද කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේලා සියලු දෙනා විශේෂ අනුමෝදන් කරන්ට. ඒ සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට නිරෝගී සම්පන්නිය සහ උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරනු ලබනවා. ඒ වගේම විශේෂයෙන් මිය පරලොව ගිය ඥාති ඊතයිසී සියලු දෙනාටත් මේ පින් අනුමෝදනා කරනවා. විශේෂයෙන් ඒ පින්වත් පියාණන්ගේ පාර්ශවයේත් මුතුකුඩ පියාණන්ගේත් ඒ අමරසිංහ මෞතුමියගේ පාර්ශවයේත් මිය පරලොව ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදනා කරනවා. ඒ පින් බලෙන් ඒ අය සැපවත් වේවා සුවපත් වේවා උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම විදේශගතව සිටින එකම පුතණුවන් වන මහේෂ මුතුකුඩ පුතණුවන්ටත් එතුමන්ගේ බිරිඳ වන ඒ දියණිය කල්පනී රත්නසේකර දියණියටත් ඒ කියන දෙදෙනාටම විශේෂයෙන් දැනට පවතින වසංගත රෝග තත්වයෙන් ආරක්ෂා වීම නිරෝගී සම්පන්නිය ලැබීමට ආශිර්වාදාත්මක පුණ්‍ය කටයුත්තක් බවට මේ ධර්ම දේශනාවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම මේ දෙපළටත් උතුම් ධර්ම අවබෝධයම සැලසේවා. ඒ වගේම මීට වසරකට පෙර පරලෝ සැපත් ඒ විදේශගත කල්පනී රත්නසේකර දියණියගේ ආදරණීය මවගේ ජීවිතයට සුගතිගාමී සම්පත් ලැබීම පිණිස උතුම් ධර්ම අවබෝධය ලැබීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ පියාණන් මෑණියන් ධර්ම අවබෝධයට අවශ්‍ය කරන වැඩපිළිවෙල තුලදී එකතු වී සිටින කල්යාණ මිත්‍ර සංසදයන් තුල සමාජිකව සිටිනා වූ සියලු කල්යාණ සහායක පිරිස් වෙනුවෙන් මේ පින් අනුමෝදනා කරනවා. ඒ කල්යාණ මිත්‍ර සංගම් වල සියලුම පින්වතුන්ට ඔවුනොවුන්ගේ ඥාතීන්ට උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝවැසි සියලු සත්වයන්ට ධර්මය අවබෝධ වීම පිණිස ශ්‍රී ලංකා ධර්ණිතලයේ මේ පවතිනා වූ වාතාවරණයෙන් රැකවරණය සලසා දෙන උදාර රණවිරු සුවවිරු ආදී සියලු විරුදරුවන්ටත් රටවාසී සියලු දෙනාටත් සුරක්ෂිත භාවයේ රැකවරණය සැලසේවා උතුම් ධර්ම අවබෝධයට මන්පෙත් විවර වේවා කියලා සාදු කියනවා. එහෙමනම් අද දවසේදී මේ ධර්ම දානය තුලින් මුතුකුඩ පියාණන්ට මහත් වූ පුණ්‍ය ධර්මයක්
කුසල ධර්මයක් රැස් කරගන්න ලැබුණා. ඒ තුලින් එතුමන්ගේ මේ 67 වන ජන්මදිනය ඒකාන්තයෙන්ම තමන්ගේ ජීවිතයේ නව මගකට ගෙන යන උතුම් දිනයක් බවට පත් වේවා. අද දිනේ පටන් එතුමන්ගේ ජීවිතයේ තව තවත් ධර්මයට ගැඹුරින් යොමු වෙන, ගැඹුරින් මේ සුචරිතය පිළිබඳ ගවේෂණය කරන, දුෂ්චරිතය පිළිබඳ අවධානය යොමු කරලා ඒ සියලු දුෂ්චරිතයන් පිටු දකින සතර සතිපට්ඨානය තුල සිහිය බලවත්ව දියුණු වෙන්න අවශ්‍ය කරන සුචරිතයක් Taman තුල ගොඩනගා ගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන නව සුබම සුබ වාසනාවන්ත වසරක් බවට පත් වේවා කියලා සුභාශිංසනය කරනවා. ඒ වගේ මේ පියාණන්ගේ සියලු මේ නිවන් මඟ පිණිස කරන කටයුතු වලදී ධෛර්යමත් සියලු සහයෝගයන් ලබා දෙන ආදරණීය මෞතුමිය, ඒ එතුමන්ගේ බිරිඳ ඒ චන්ද්‍රකාන්ති මෞතුමියට මේ පින් අනුමෝදනා කරනවා. එතුමියටත් තිර ජීවනයේ සැලසේවා, නිරෝගී සම්පන්නිය වහවා ඇති වේවා, උතුම් ධර්ම අවබෝධයට සියලු පසුබිම සැලසේවා කියලා සාදු කියමු. එහෙමනම් හැම දිනාටම සෙත් පතනවා මේ දේශනාව ශ්‍රවණය කළා වූ ලංකා වාසී, ලෝක වාසී සියලු දෙනාටමත් මේ පින් අනුමෝදනා කරනවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහවා අවබෝධ වේවා කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි.